නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තංකින් නිජානීය අහං අවෙච්ච කල්යාණ පාපස්ස අහං විපාකෝ කිං වාහං දිස්වා අபிසද්ද හෙය්‍යං කෝචාපි මං සද්ද භෙය්‍ය ඒතං දිස්වාච සුත්වා අபிසද්ද හස්සු කල්යාණ පාපස්ස අයං විපාකෝ කල්යාණ පාපේ උභයේ අසන්තේ සියානු සත්තා සුගතා දුක්ගතාවා. කුසලෙහි අකුසලෙහි විපාකය මේ යයි පවසලා තියෙනවා. පවසන ලදී එය කෙබඳු ආකාරයකදැයි කෙසේ දැනගෙන විශ්වාස කරන්නෙම්ද? නැවත කවර නම් නුවණැත්තෙක් මට මේ කරුණ විශ්වාස කරවන්නේද? කුසල කුසල කර්මයෙහි මේ විපාකය අසා හෝ දැන දැක හෝ විශ්වාසය ඇති කරගන්න. කුසල කුසල යන කර්ම දෙක නැති කල්හි සත්වයෝ සුගතියට ගියාහ දුගතියට ගියාය යන කාරණාව කෙසේ සිද්ධ වන්නේද? මේ තමයි අපි ඊයේ දවසේ මේ විස්තර කරගත්ත අම්බ සක්කර ප්‍රේත වස්තුවේ තියෙන එක්තරා කාරණාවක්. මේ රජතුමා අර ප්‍රේතයාගෙන් විමසන වෙලාවේ මේ කුසලයේ අකුසලයේ ගැන විශ්වාස කරන්න පුළුවන්ද කියලා මේ ප්‍රේතයා දුන්න උත්තරය තමයි ඒ. ඉතින් අද දවසේ මම සූදානම් වෙන්නේ මේ කතා ප්‍රවෘත්තියත් මේ දින කීපෙම අපි අහපු කතා ප්‍රවෘත්තිත් හින්දා ඉක්මන් ප්‍රතිපත්තියකට එන්නට කුමක් කළ යුතුද කියලා තවත් ප්‍රේත වස්තුවක් සාකච්ඡා කරන්න මත්තෙන් සැරෙන් සැරේ ධර්ම කරුණු කීපයක් සාකච්ඡා කරගන්න ඕනේ කුසල අකුසලයන් පිළිබඳව. ඉතින් ඒ සඳහා මේ අම්බ සක්කර ප්‍රේත වස්තුවම මූලික කරගෙන අපි ධර්ම කරුණු කීපයක් අද දවසේ සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉන් ගම්ම්‍ය වෙන සමහර තැන් ඉස්මතු කර ගනිමින්. ඇයි අපි ඒ වගේ මේ අම්බ සක්කර ප්‍රේත වස්තුව මිශ්‍ර කරගෙන ඒක ඇසුරෙන් තවත් දවසක්ම ගෙවන්න බොහෝ ධර්ම කරුණු කීපයක් සාකච්ඡා කරන්න ඕන කියලා හිතුනේ. මේ සමාජයේ වාසය කරන අපිට ඉතාමත්ම වැදගත් කාරණා බොහෝමයක් මේ ප්‍රේත වස්තුවෙන් ගම්ම්‍ය වෙන හින්දා. පළවෙනි දේ තමයි ඊයේ දවසේත් මම මතක් කරා මේ අර මේ ප්‍රේත වස්තුවේ මතක ඇති පටන් ගන්න තැනම තියෙන්නේ තමන්ගේ ඒ ඉන්න ස්ථානය ඉදිරියේ මේ වෙලෙන්දාගේ ඉදිරියේ මඩවලක් තිබුණා. මේ මඩවලේ මිනිස්සු නාගන්නවා ඇති තරම් මඩ. ඉතින් මේ මඩ නාගන්න හින්දා යන්න ගිහිල්ලා එතනින් මෙයා මොකද කරේ ඈත දුර ඈතට ගිහිල්ලා අරගෙන එනවා හග්ගෙඩි වගේ හරක් මැරිච්ච හරකුන්ගේ ඔලු එකතු කරන් ඇවිල්ලා ඒ හිස් කබල් ටික දාලා මෙතනින් උඩින් යන්න පුළුවන් විදිහට සකස් කරනවා. ඒකත් තියෙන ගුණ කීමත් බොහෝ ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීමත් හේතු වෙලා තමයි මෙයාට ලොකු විමානයක් සහිත මේ මිය පරලෝ යන්නේත් කාරණාවක් සහිතව එයාගේම බෑන මහා හොරෙක්. ඉතින් මේ හොරා ගෙනල්ලා හොරබඩු තිබ්බට පස්සේ ඒ කඩපිල ඉස්සරහා මේ ඊට පස්සේ මොකද වෙන්නේ රජ්ජුරුව මේ දෙන්නම අල්ලගන්නවා. අල්ලගෙන මෙයාව හිස ගසා දාලා මරනවා. එතකොට මෙයා භූමාටු දෙවියෙක් වෙලා උපදිනවා. ඉතින් ඒ දෙවියා ඒ අතරවාරයේදී එයාගේ යාළුවෙක්ගේ මේ වස්ත්‍රය හොරකම් කරගන්නවා නාන වෙලාවේ විහිළුවට. හරිද? ඉතින් ඒ විහිළුවට
ඒක හොරකම් කරගෙන අරයා දුකටපත් වෙනවා පස්සේ දෙනවා ආපහු. එතකොට ඒ අකුසලය හේතුවෙන් තමයි එයා නිර්වස්ත්‍රලා උපදින්නේ. එයාට වස්ත්‍ර ලැබෙන්නේ නැහැ. එච්චරයි ඒක පොඩි දෙයක්. ඒ වුණාට එයාට විමානයක්, එයාට බොහෝ අර ඔලු කටු ගෙනල්ලා දාලා පාර හදපු එකේ පිනෙන් එයාට අජානීය අස්වැයෙක් මහ වේගෙන් යන්න පුළුවන් අස්වැයෙක් ලැබෙනවා ඒ මේ බූමාටු දෙවියට. ඉතින් රන්වන් සුවඳ විහිදෙනවා ඒ ශරීරයෙන් ඇතිගුණ පවසපු පිනෙන්. මේ දේවල් ගැන චුට්ටක් අපි විමසලා බලන්න ඕනේ. හරි. පින්වත්නි සැබෑවෙන්ම ශ්‍රද්ධා සිතින් යමක් කරන්න. ඉස්සර මට මතකයි අපේ ගේ ඉස්සරහා හුඟක් වෙලාවට මේ තාර පාරවල් ඉස්සරහා තියෙන ගෙවල් ගන්නේ මං කියන්නේ බොහෝ ගුරු පාරවල් තියෙනවා අපේ ගෙවල් ඉස්සරහා. බොහෝ දෙනෙක්ගේ ගෙවල් ඉස්සරහා තියෙන ගුරු පාරවල්. ඒ වගේ ගොඩක් මඩවලවල් හැදෙනවා. හරිද? පායනකොට ලොකු ඇගිලි යනවා, දූවිල්ලට හැරිලා යනවා. ඒ වගේම තමයි වහිනකොට කාණු හැරෙනවා. සමහරලාට මඩ වෙනවා, සමහරලාට මිනිස්සුන්ට යන්න බැරි වෙනවා. ඉස්සර ඇත්තටම අපි ඒව හදාගත්තා. වැව පවා හාරගත්තේ අපි. හැබැයි මේ පසු කාලීනව දැන් මේවා මේ එක එක සභාවලට පවරලා ඒ සභාවලින් මොකද කරන්නේ? ඒවා ගම්මුන්ගේ විශේෂයෙන්ම අදහසක් තියෙනවා. අපි එකතු වෙලා ගම එකතු වෙලා ශ්‍රම දානයක් දාලවක්වත් මේ පාරවල් හදන්න ඕනේ නැහැ. ඒ ඕනේ නැත්තේ මේ එතකොට එයාලා ඒවට මුදල් ලබා ගන්නවා කියලා. අනුන්ගේ හොරකම් හින්දා තමන්ගේ පින්කම් නවත්තන්න එපා. හරිද? අන්තිමට මොකද වෙන්නේ? තමන්ටත් ලබා ගන්න තියෙන විශාල ලාභයක් නැති වෙනවා. අනිත් අයගේ දේවල් තමන්ගේ ඇඟට දාගන්න එපා. හොරකම් කරන කෙනා හොරකම් කරගනි. අපි ශ්‍රම දානයක් දාලා හරි අපි gedara ඉස්සරහා තියෙන කෑල්ල පුංචි පාරක කොටසක් තමන්ගේ gedara ඉස්සරහා තියෙනවා. ඒ ටික කවුරු හරි දාලා හරි අපේ උපාසක අම්මා කෙනෙකුට උනත් හිතන්න පුළුවන් මට මේක කරන්න බෑ. හාමුදුරුවෝ කිව්වට අපිට මේක කරන්න බෑ. අපි දුර වෙලා ඉන්නේ. නමුත් වෙන දේවල් වලට මුදල් වියදම් කරනවා. කවුද බලන්න පොඩ්ඩක් අහන්න තමන්ගේ හිතට තට්ටු කරලා කුලියට හරි කෙනෙක් අරගෙන දාලා ඉදිරියේ තියෙන රජයට අයිති පළාත් සභාවට අයිති ප්‍රාදේශ සභාවට අයිති පාරේ තමන්ගේ ගේ ඉස්සරහා තියෙනකොට සාධන කෙනෙක් එහෙම ඉන්නවද? පුළුවන් නම් වැට පොඩ්ඩක් එහාට මෙහාට කරලා මේ ඒ පාර තව ටිකක් අවහිර කරන්න කට්ටිය සූදානම් වෙනවා. කටු සහිත දේවල් හදනවා පාර පැත්තට හිටින්න. බලාගෙන මං උපකල්පනය කරලා කියන්නේ කටු සහිත ප්‍රේතයෙක් වෙලා උපදින්න පුළුවන්. කටු ඇඟෙන් විසි වෙලා ආපහු තමන්ගේම ඇඟට වදින ප්‍රේතයෙක් වෙලා අන්දර කට්ටක් වුණාම කොච්චර අමාරුද බලන්න. එතකොට අන්දර කටු හදනවා නම් පාර යන මිනිස්සුන්ගේ ඇඟට වදින්න දැනට අපි අහපු දේවල් හැටියට මේ ස්ථිර කරනවා නෙවෙයි. මේ ප්‍රේත වස්තුවේ අපි දැනට අහපු දේවල් හැටියට මේ ඒ වගේ විපාකයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ කියන්නේ තමන්ගේ ඉඩමෙන් එහාට පොදු පාරේ යන මිනිස්සුන්ට කටු ඇනෙන විදිහට යම් කිසි වැඩපිළිවෙලක් සකස් කරලා ඒවා හීරිලා මිනිස්සුන්ව හීරෙන වාරයක් ගානේ ඊළඟ භවයේ ප්‍රේතයෙක් වෙලා ඇඟෙන් කටු විදිනවා අන්දර කටු විදිලා ඒවම තමන්ගේ ඇඟේ ඇනෙන ස්වභාවයකට පත් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. මම මේ ධර්මය මේ විනිශ්චය කරනවා නෙවෙයි උපකල්පනයක් මගේ මතයක්. එවැනි දේවල් වෙන්න පුළුවන්. අපි ප්‍රේත වස්තු විමාන වස්තු ගැන කියන්නේ අපි කියවන්නේ එවැනි උපකල්පන එවැනි බය උපදවා ගන්න. ඒක හින්දා ඔන්න ඔය කාරණා දෙක. ඒ වගේම තමන්ට පුළුවන් නම් තමන්ගේ නිවස ඉස්සරහා තියෙන පාර කෑල්ල තමන්ගේ ගෙදරින් අඩියක් හරි තමන්ගේ ඉඩම් කෑල්ල අපේ පින්වත්නි අහෝසි වෙලා යනවා. කී දෙනෙක් නම් අපේ උපාසක ඇත්තන් උපාසිකාවන් අය ඒක මම මේ කියන්නේ පොඩ්ඩක් රිදෙන්නමයි. බලන්න අපි යනවා පාරවල් වල අපිට හොඳට පේන්න තියෙනවා. ඉතා හොඳට පේන්න තියෙනවා. ඉඩම් වල ඕන තරම් ඉඩ තියෙනවා. හැබැයි පාරවල් වාහනේ දෙපැත්ත හරි අමාරුවෙන් යන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. මොකද එක්කෙනෙක්වත් කැමති නැහැ අඩියක් මෙහාට කරලා තමන්ගේ වැට අඩියක් මෙහාට කරලා තමන්ගේ ඉඩම පැත්තට අඩියක් අරගෙන මිනිස්සුන්ට යන පාර සකස් කරලා දෙන්න කිසිම කෙනෙක් කැමති නැහැ. කිසිම කෙනෙක් කිව්වොත් වැරදි නේද? වැඩි දෙනෙක් කැමති නැහැ. ඒ පින කරගන්න ලෑස්ති නැහැ. හරිද? ඒක නිසා වෙන්ම බොහෝ දෙනෙක් දුක් විඳිනවා. ඉතින් හැබැයි අර සම්පූර්ණ ඉඩම මැරෙනකොට
සම්පූර්ණයෙන්ම දාලා යනවා. සම්පූර්ණයෙන් දාලා යන්නම යනවා. හැබැයි අර පුංචි අඩිය දුන්නා නම් පින්වත්නි පාර චුට්ටක් පළල් කරලා දුන්නා නම් මැරෙනකොට අරගෙන යනවා. ඇයි? ඒක හේතු වෙනවා විමානයක් පහළ වෙන්න. ඒකයි ප්‍රේත වස්තු විමාන වස්තු හැදෑරීමේ තියෙන මහා වටිනාකම. ඉතින් පුළුවන් වුණා නම් Tamanට අද කාලේ මොනද හරක් කොළු ගේන්න ඕනේ. ඔය කැඩලා ගිය තැන් වලින් මුළු කැට ටිකක් ගෙනත් දාන්න පුළුවන්. ඊළඟට වේරිච්ච ගඩොල් ටිකක් ගෙනත් දාන්න පුළුවන්. කොන්ක්‍රීට් කැට ටිකක් ඔය කොන්ක්‍රීට් එකක් කඩන තැනකින් ගෙනත් දාන්න පුළුවන්. ඒවට පොඩ්ඩක් වියදම් කරලා අවශ්‍ය නම් තද වෙන පස් ටිකක් තමන්ගේ වියදමින් ගෙනලා තමන්ගේ ගේ ඉස්සරහා පාරට දාන්න පුළුවන්. කවුරු හරි එහෙම කරොත් එතනින් යන අය කොච්චර සන්තෝෂ වෙයිද? අනේ මේ මිනිස්සු මේ අන් අය මේ විදිහට කරද්දි මේ සත්පුරුෂයෝ බලන්නකො තමන්ගේ ගේ ඉස්සරහා පාර හදනවනේ. හරිද? එහෙම හිතයි. මේ සත්පුරුෂයෝ බලන්නකෝ තමන්ගේ ගේ ඉස්සරහා පාර කෑල්ල හදන හැටි අනේ කොච්චර හොඳ මිනිස්සුද පාරේ යන හැම කෙනෙක්ම පින් දීලා යනවා. ඇයි අපේ එහෙම පින් කරගන්න තියෙන අවස්ථාවක් නැති කරගන්නේ? ඇයි මේ මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ? ඇයි මේ අන්දර කට්ට මිනිස්සුන්ට ඇනෙන්න තියලා සතුටු වෙන්නේ? ඇයි? මොකක්ද ඒකේ තියෙන උපාසකකම? මොකක්ද උපාසිකාකම? වහාම ඊළඟ ජීවිතය සාර්ථක කරගන්න පිළිපන් කෙනෙක් වෙන්න අදම මේ දැම්මම මේ සඳහා කටයුතු කරන්න අනිවාර්යයෙන්ම සූදානම් වෙන්නම ඕනේ. ඉතින් ඒ වගේ අපි දකින තැන්වල පින් කරගන්න බොහෝ මොකද මේ ජීවිතේ දුක් විඳිනවනේ. ඒකින්ද බොහොම ලෝභයක් ඇති කරගන්න කමක් නැහැ. පව් කරගන්නවට වැඩිය කොච්චර හොඳද? ඊට පස්සේ පින්වන්ත ජීවිතයක් හම්බුනහම මේ පින්වන්ත ජීවිතේ ඉඳලා පුළුවන් වේවි කාගේවක්වත් අනුදැනුමකින් තොරව ධර්මය අවබෝධ කරන්න පුළුවන් ඒ සැපවන්ත ජීවිතත් එක්ක එහෙමවත් ලැබේවි නිරේගාමී ගමනකට පත් වෙන්නේ නැතුව. ඒකින්ද අන්තිම මොහොතේ බේරෙන්නත් Tamanට බොහෝ පිනක් තියෙන්න ඕන. කොහේ හරි තිබ්බ පිනක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා හැම වෙලේම විමසා බොහෝ පින් කරගන්න කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් ඒ තමයි එක කාරණාවක්. ඊළඟට මේ අම්බසක්කර රජුරෝ අර බෑනට දීලා තියෙන දඬුවම උල හිටවලා තියෙන්නේ. එතකොට එතනත් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේ උල හිටවලා තියෙන කෙනාට කිසිම මිත්‍රයෙක්ගේ පිහිටක් සරණක් නැහැ. ඉතින් එතනදී සඳහන් කරන්නේ මෙහෙමනේ. ඔය උල තියනවා කියලා ඉස්සර උල තිබ්බ කෙනාගේ උල ටික ටික තමයි මේ ශරීරයට බහින උලක් උඩ ඉඳවනවා. එතකොට මැරෙන්නේ නැහැ ඉක්මනට. හරිද? ඒක මහා දරුණු දඬුවමක් දෙන. ඉතින් මෙහෙම පිටදිගාරින්න බෑ, හේතු වෙන්න බෑ, නිදාගන්න බෑ, හැකිලෙන්න බෑ. එතකොට මෙහෙම ඉස්සරහට පස්සට වෙන්න බෑ. මේ මොකක්වත් නැතුව මොකද මේ හැම තැනකදීම ඉතින් ගමනක්, ආහාර පානයක්, රස බලන දෙයක්, ඇඳුමක් ඇඳීමක් මොනවත්වත්ම නැහැ. ඉඳුරන් පිනවීමක් මේ මොකක්වත් නැති අනුකම්පා කර නෑයොත් නැහැ. මොකද රාජදඬුවම ලක් වුණාම කවුරුවත් නැහැ, පිහිට වෙන්න කවුරුවත් නැහැ. මැරිච්ච කෙනෙක් වගේ හැමෝම අතහැරලා දාලා ගිහිල්ලා. මැරුණහමත් ඒ වගේමයි කියලා මේ പ്രേත වස්තුවේ සඳහන් වෙනවා. මැරුණහමත් කිසිම ඥාතියෙකුට අපිට පිහිට වෙන්න පුළුවන් කමක් නැහැ. පුළුවන් වෙන්නේ අර පින් දෙන්න විතරයි. එහෙම නැතුව අතින් අත යමක් දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒක හින්දා හැමෝම ඇරලා දාලා යනවා. නමුත් මේ പ്രേතයා නැත්තම් මේ ප්‍රේතයා කියලා කියන්නේ මේ භූමාටු දෙවියට මල තැනත්තාට ප්‍රේතයා කියලා සඳහන් කරන പ്രേත වස්තුවේ. ඉතින් මේ නග්නව ඉන්න මේ බොහෝ පින් කරගත්ත අර අජානීය අස්වැයෙක් ලැබිලා තියෙන මේ പ്രേතයා වේගෙන් ඇවිල්ලා මේ උලඩ ඉන්න මිනිස්සයාට ජීවත් වෙන්න ජීවිතේම උතුම් කියලා සඳහන් කරනවා. අපේ පින්වත්නි මේ බෑනා හරිද? මේ තමයි මේ බෑනා. හරිද? මේ බෑනා අර රජුරු අහපුවාමත් එයා කියන්නේ કે රජතුමනි පූර්ව ආත්ම භාවයේදී මේ පුරුෂයා මගේ සහලේ නෑ එක්. එතකොට මේ පවිටි පුරුෂයා හොරකම් කරේ. හොරකම් කරලා මොකද කරන්නේ? මම දැනගෙන ඉන්නේ මෙයා නිරේ උපදිනවා කියලා. නමුත් මට මෙයා ගැන කරුණාවක් තියෙනවා. ඔන්න බලන්න. මට මෙයා ගැන කරුණාවක් තියෙන නිරේහි නොඇටේවා කියලා. බොහෝ පව් කරන අය දැකලා අපි සාප කරනවා. හැම වෙලේම ඔය මහා පාපකාරී මිනිහා කියලා ඔයිට වැඩිය
අපේ උපාසක උපාසිකාවන් කියන වචන මම මේ කියන්නේ. පව් කරන මිනිස්සු දැකලා නිନ୍ଦා අපහාස කරලා බයිනවා. ඔය දැන් මට මෙතන කියන්න බෑනේ. අහන්නකො හිතෙන් මොනවා කියලාද බයින්නේ කියලා. ගමේ පව් කරන මිනිස්සෙක් ඉන්නවා නම් රටේ පව් කරන මිනිස්සෙක් ඉන්නවා. ඕකා මේකා හරකා ඉබ්බා නරියා කුකුලා කියලා බයිනවා නම් කමන්නේ නැහැ. තමන් බයින වචන ගැන පොඩ්ඩක් මතක් කරගන්න. ඉතින් ඊට පස්සේ වෛරයෙන් දත්මිටි කනවා. හරිද? හිතාගෙන ඉන්නේ ඒවා බොහෝ අකුසලයන්. ඊට වැඩි කරුණාවක් මෛත්‍රයක් අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕන කුමන ආකාරයේ වැරද්දක් කරන කෙනෙක් කෙරෙහිත් මේ කවුරු ගැනද මේ මිනිස්සයා ඒ කියලා කියන්නේ මේ අමනුස්සයා මේ ප්‍රේතයා නැත්තම් මනුස්ස ජීවිතයේදී අර හරක්කට ගෙනත් දාලා වලපුරෝපු එක්කෙනා මිනිස්සුන්ගේ ಗುಣ ගැනම හිතමින් දිව්‍ය සුවඳ සහිත ශරීරයක් උරුම කරගෙන ඉන්න කෙනා කෙලියට වස්ත්‍රයක් සාංගවපු පාපයෙන් නග්නව ඉන්න මේ පුද්ගලයා අර තමන්ට කිසිම උදව්වක් කරපු නැති මුළු ජීවිත කාලෙම නරක වැඩ කරලා අනිවාර්යයෙන්ම අපාය වැටෙනවා කියන මනුස්සයාව ගැන කරුණාවක් තියෙනවා මෙයාට. මෙයා හැම වෙලේම අරයා ළඟට ඇවිල්ලා මොකද කරන්නේ? කොහොම හරි වීරිය ගන්න, කොහොම හරි ජීවත් වෙන්න. ජීවිතේම උතුම් කියලා කියන්නේ ඇයි? අන්න අර අපායේ වැටලා විඳින දුක් ගැන දන්න හින්දා. ලෝදිය කටාරම් වල දැවෙනවා අර කඩුවල අසුපත් වනය ගැන අපි කියලා දීලා තියෙන අසුපත් වනය කියන්නේ කඩුවල මුහාත වගේ කොළ තියෙන කැලයක්. ඒකට වැටුනොත් එහෙම ඒකට ප්‍රවේශ වුණොත් එහෙම ඇඟ හැමතැනම කැපෙනවා. ඊළඟට මොකක්ද සඳහන් වෙන්නේ අර වේතරණී කියලා කියන ශාරෝගදක නදී අර කැපිච්ච තුවාල සහිත අය වැටෙන්නේ කාරම් ජලය තියෙන නැත්තම් ලුණු වගේ සබන් වගේ තියෙන මේ කාරම් ජලය තියෙන නදියකට. ඉතින් ඒකේ අනුසෝතගාමීව පටිසෝතගාමීව එහාට මෙහාට යන්න වෙනවා. ඉතින් එහෙම තමයි හොරකම් කරපු අයට ජීවිත කාලෙම හොරකම් කරලා කාමයේ වර්ධව හැසිරලා බොරු කියලා කේලම් කියලා ඇතිපදන් අනිත් අයව රවට්ටලා අනිත් අයගේ ಗುಣ යටපත් කරලා නැති ಗುಣ ඉස්මතු කරලා පෙන්නලා තමන්ව හුවා දැකලා අනුන්ව හෙලා දැකලා එහෙම කටයුතු කරපු අයට අදටත් එහෙමයි. ඉතින් උල උඩ ඉන්න මනුස්සයාට මෙයා කියන්නේ අනේ නිරයේ නොවැටේවා කියලා. අන්තිමටත් මොකද උනේ? අන්තිමට රජුරන්ගෙන් ඉල්ලීමක් කරනවා මෙයා නිදහස් කරන්න කියලා. රජුරුවන්ව කොහොම හරි කරලා රජුරුවන්ව මේ පිහිටවනවා සීලයෙහි. ඒ පිහිටවන්න කොච්චර වෙහෙසක් ගත්තද මෙයා පෙන්නලා දෙනවා. ඒ විපාකවල ප්‍රතිඵල ඒ රහතන් වහන්සේ අභියසට එක්කන් ගිහිල්ලා ඒ විපාකවල ප්‍රතිඵල පෙන්නලා දෙනවා. පෙන්නලා දීලා මොකද කරන්නේ? කොහොම හරි සීලයේ පිහිටවනවා. කොහොම හරි ගුණයේ පිහිටවනවා. කොහොම හරි ශ්‍රද්ධාවේ පිහිටවනවා. ඒ කරලා මොකද කරන්නේ? ඒ රජුරුව කරපු වැඩ ගැන සඳහන් කරලා අන්තිමට ඒ රජතුමා සෝවාන් ඵලයේ පිහිටවන මට්ටමට මේ සත්පුරුෂ ආශ්‍රය හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මිනිස්සයා උලෙන් නිදහස් කරවනවා. හරිද? මේ මිනිස්සයා උලෙන් නිදහස් කරවලා මේ මිනිස්සයාව එකතු කරගෙන අර කප්පිනක රහතන් වහන්සේ ළඟට යන්නේ රජුරුවත් එකතු කරගෙන ගිහිල්ලා තමයි මේ විපාකයන් ගැන සඳහන් කරන්නේ. මේ විපාකයන් ගැන සඳහන් කරන්නේ ඒ රජ්ජුරුවත් එකතු කරගෙන ගිහිල්ලා. ඉතින් එතකොට තමයි රජ්ජුරුවන්ට විශ්වාසය ඇති වෙන්නේ කර්මඵල පිළිබඳව. රජ්ජුරුව ඉන්නේ මොකේද? කුසල අකුසලයන්ගේ කිසිම විපාකයක් නැත කියන නාස්තික වාදයේ. ඉතින් ඒ අම්බසක්කර රජ්ජුරුවන් සෝවාන් වෙන අන්තිමට ඒ මට්ටමට එනකන් මේ සත්පුරුෂ ආශ්‍රය පින්නන්නේ කොච්චර වැදගත්ද? අපිට බැරිද සත්පුරුෂයෙක් වෙන්න? ඇත්තටම සත්පුරුෂයෙක් වෙන්න පුළුවන් නම් අනුන්ගේ වැරදි දැක කිපෙන්න විදිහක් නැහැ. අනුන්ගේ වැරදි දැක කිපෙන්නේ නැතුව මහා පුදුම කරුණාවක් ඇති කරගන්න ඕනේ. අනේ මේ තැනැත්තෝ නිරයේ යන්නේ නැති වෙන්න ඕනේ කියලා කයෙන් වචනයෙන් සිතෙන් පවා වැරදි කරන අය ගැන කරුණා මෛත්‍රියක් ඇති කරගන්න ඕන. මොකද ඔය සංසාරික ජීවිතය ගැන දැනගත්ත අයට තමයි ඔය කරුණාව ඇති වෙන්නේ. මේ പ്രേත වස්තු විමාන වස්තු වලින් අපි ලබාගත් යුතු බොහෝම වටිනම දෙයක් තමයි ඒ කියන මේ ඔන්න සත්පුරුෂයෙක් වීමේ අවශ්‍යතාවය. ඉතින් සත්පුරුෂයෙක් බවට තමන් පත් වුණොත් අනිත් අයව බේරගන්න පුළුවන්. අනිත් අය ගැන කරුණාවක්, දයාවක්, මෛත්‍රියක් ඇති වෙන්න ඕන. විශේෂයෙන්ම තමන්ගේ දරුවන් ගැන ආදරේ නම් කාට හරි ආදරේ නම් සැබෑවටම ඒ තැනැත්තාව
මේ ජීවිතයේ ඔළුව අත ගන්න සිප වැළඳ ගන්න විතරක් නෙවෙයි සිද්ධ කරන්න ඕනේ. සැබෑවටම ආදරේ නම් ඒ තැනත්තාගේ මේ ජීවිතයත් සංසාරික ජීවිතයත් සුවපත් වෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ බොහෝ දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ අනුන් සඳහාම තමන්ගේ ජීවිතය යහපත් කරගන්න පුළුවන් ඕනනම් කෙනෙකුට ඒක හින්දා බොහොම සිහියෙන් යුක්තව මේ දේවල් නැවත නැවත සිහි කරමින් බලන්න. ඊට කලින් අපි කතා කරපු මේ ප්‍රේත වස්තුවෙත් සඳහන් වෙන්නේ අජාසත්ත රජුරු පූජාවන් කරන වෙලාවේ 86,000ක් සෙනග අපායෙ ගියා කියලා. ඒ පූජාවන් වලට නිග්‍රහ කරලා විශාල පිට ගණන් කරන්න බැරි තරමක් මිනිස්සු දිව්‍ය ලෝකේ යනකොට 86,000ක් සෙනග ප්‍රේතය වෙලා ඉපදුනා කියලා. ඒ මොකද ඒකට නිග්‍රහ කරලා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තියෙන ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේත් අපිට වැඩ ඉන්න මහා උත්තම තැනක්. දිව්‍ය ලෝකේ යන්න පුළුවන් තැනක්. හැබැයි හරි ශ්‍රද්ධාව උපදවාගෙන ඒ කටයුත්ත කරන්න ඕනේ. නැත්තම් ඒ පූජාවෙන් ඇති පළක් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද නිවැරදිම ආකාරයට කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම ඉතා නිවැරදි ආකාරයට කටයුතු කරොත් බොහෝ දෙයක් සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර උලේ ඉන්න මිනිස්යාව කොහොම හරි බේරගෙන මේ තැනත්තා අන්තිමට මොකද වුනේ? ඒ තැනත්තා මහා කප්පිනක තෙරුන් වහන්සේ ළඟ බණ අහනවා. බණ අහලා ඒ මිනිස්සයා බවුන් වඩලා ඒ කියන්නේ තමන්ගේ ජීවිතය අවබෝධ කරගෙන උතුම් රහත් ඵලයට පත් වෙනවා. මේ අපායට නියම වෙලා හිටිය කෙනෙක්. හරිද? මේ වැඩේ කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන අනුභවයෙන්. ඉතින් අදටත් ඒ ධර්මයේ ජීවමානව අපිට ලැබිලා තියෙනවා. හැම පැත්තකින්ම සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයම අපි භාවිතා කරන්න පුරුදු පුහුණු කරගන්න ඕනේ. එහෙම පුරුදු පුහුණු කරගත්තොත් තමයි තමන්ගේ ජීවිතයත් බේරගෙන අන් අයගේ ජීවිතත් බේරගන්නට හැකියාවක් ලැබෙන්නේ. මේ රජ්ජුරුව කෙනෙක්ව ඝාතනය කරන්න සූදානම් වෙච්ච රජ කෙනෙක් නොඒකුත් උපක්‍රම යොදලා නොඒකුත් ආකාරයේ අර පුරුෂයාට ගිහිල්ලා මල් අරන් එන්න කියලා දොරවල් වහලා දාලා අර ස්ත්‍රිය කෙරෙහි පහළ වෙච්ච සිත් හින්දා නේද? ඉතින් ඒ වගේ උපක්‍රමශීලීව රාගයෙන් මත් වෙලා කටයුතු කරන පිරිස් කොච්චරනම් අනිත් අයගේ ඇස් වහලා වැඩ කටයුතු කරන්න කොච්චරනම් පිළිපන් පිරිස් ඉන්නවද? ඒ අයව ඒ තත්ත්වයන් වලින් මුදා ගන්නට නම් තියෙන එකම එක හැකියාව තමයි ඒ අය කෙරෙහි කරුණාව මෛත්‍රිය උපදවාගෙන කටයුතු කිරීම. කරුණා මෛත්‍රියෙන් යුක්තව කටයුතු කරොත් තමයි පුළුවන්කමක් ලැබෙන්නේ අපිට ඔය විදිහට අපේ ජීවිතය සාර්ථක කරගන්න. මොකද තමන්වත් හැදෙනවා. එතකොට අපි දන්නවනේ කාට හරි හිතෙනවා මෙන්න මෙහෙම දෙයක්. අපේ ගමේ හරියට අසරණ ළමයි ඉන්නවා. මම පුළුවන් තරම් උත්සාහ කරා ඒ කට්ටියට ඉංග්‍රීසි ගුරුවරයෙක් ගෙනල්ලා ඉංග්‍රීසි උගන්වන්න. ගොඩක් කරුණාව තියෙන කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට එයා කල්පනා කරනවා මේ මං ගොඩාක් කට්ටිය ගෙනල්ලා බලුවා කවුරුවත් සද්භාවයෙන් ඒක කරන්නේ නැහැ. අන්තිමට මම මෙන්න මෙහෙම තීරණයක් ගත්තා. මං ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඇයි මම මේ භාෂාව ඉගෙන ගන්නේ? අනිත් අයට උගන්වන්න ඕන හින්දා. හරිද? එහෙම කරන අය ඉන්නවා. අන් අය වෙනුවෙන් තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න. මුළු ශාසනයම එහෙමයි. ශාසනයෙහි තමන්ට අන් අය ගැන කරුණාවක් මෛත්‍රියක් තියෙනවා නම් තමන් ඉස්සෙල්ලා හැදෙන්න ඕනේ. හරිද? තමන්ගේ දරුවෝ ගැන කරුණාවක් තියෙනවා නම් තමන්ගේ දරුවෝ പ്രേත ලෝකවල උපදින්න පුළුවන්. ඔය උගන්වන සමහර දේවල් හින්දා ගෙනල්ලා මැස්සෝ මරණ බෙහෙත් ටික ගෙනත් දෙන්නේ සමහර දෙමාපියෝ. සමහරට දුම් වැටි සුරාපානය තමන්ගේ දරුවන්ට කියලා ගෙන්න ගන්න ස්වරූපයක් තියෙනවා. සමහර අය තමන්ගේ දරුවන් ඒවට යොමු කරන ස්වරූපයක් තියෙනවා. හරිද? මේ වගේ පාප කර්ම නිසාවෙන් පැහැදිලිවම අපාගාමී ගමනක් නිර්මාණය වෙනවා. ඉතින් ඒව විතරක් නෙවෙයි ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න වලට යට වෙලා ඔය අන් අයගෙන් පලිගන්න සහ වෛරය වපුරවන්න පුරුදු කරන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නිබඳව රාගදේශ මෝහ නැතිකරන්න ධර්මය දේශනා කරේ. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාත් රාගදේශ මෝහ නැතිකරන්න ධර්ම දේශනා කරනවා. යම්කිසි කෙනෙක් රාගදේශ මෝහ ඇතිකරන්න වැඩ කටයුතු කරනවා නම් තමන්ගේ දරුවන් අඳින ඇඳුම පවා ඒ අයටත් මව්පියන්ගෙන් උරුම වෙන්නේ රාගදේශ මෝහ වලට අදාළ දේවල්ම නම් එතන පාපයක් සිද්ධ වෙනවා.
මේ වගේ ශාසනයක් උරුම වෙලා අපි ඉපදුනහම ඒ ශාසනය අනිත් අයට උරුම කරලා දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ආදර්ශයෙන් අපි සපයලා දෙන්න ඕනේ. සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. සත්පුරුෂයාගේ නිබඳ නිරතුරු පැතුම අනිත් අයව මේ දුකෙන් මුදවා ගන්න ඕනේ කියන පැතුම සත්පුරුෂයෙක් බවට පත්වීමෙන් බොහෝ දෙනෙකුට සංසාරික ජීවිතයේ වෙන්න තියෙන අකරතැබ්බ වලින් බේරෙන්න පුළුවන්. අවසාන කාලයේදී තමන්ගේ ඇස් දෙක පියවෙන්න එනකොට මම කොච්චර සත්පුරුෂකම් කරලා තියෙනවද කී දෙනෙක් නම් මම දුකදිගාමී ජීවිතයට වැටෙන්න යන්න තිබුණ අයව බේරගෙන තියනවද කියලා මතක් වෙනකොට තමන්ගේ හිත මහා සොම්නසකින් පිරීලා ආවි. ඇස් දෙකට කඳුළු ටිකක් එයි. මම මොන තරම් කැපකිරීමක් මේ සඳහා කරාද කියලා. ගත කරන ජීවිතේ රාගදේශ මෝහ වලට කොච්චර කැපකිරීම කරනවද? අතපය රිදෙනකන් දහඩිය වැగిරෙනකන් තමන්ගේ සියලු බලයන් යොදලා ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවන්න ඇස් රිදෙනකන් රූපවාහිනී බලාගෙන ඉන්න, ඇස් රිදෙනකන් ටෙලිෆෝන් දිහා බලාගෙන, කන් රිදෙනකන් කන රිදෙනකන් අහගෙන ඉන්න මේ නොයේකුත් ලෝභ දේශ මොහ වැඩි වෙන දේවල් සිද්ධ කරන සමාජයේ ඇස් රිදෙනකන් අන්න අය වෙනුවෙන් පොඩ්ඩක් කැප වෙන්න පුළුවන් නම් තමන්ගේ පාර ඉස්සරහා තමන්ගේ ගේ ඉස්සරහා තියෙන මිදුල ඉස්සරහා තියෙන තැනක් යන්තම් සුද්ධ කරලා දාලා පොඩ්ඩක් දාඩිය ටිකක් ඒ වගේ දෙයකට යොමු කරන්න පුළුවන් නම් දාඩිය ටිකක් වගුරවන්න පුළුවන් නම් ඒ වගේ දෙයකට බොහෝ පින් කරගන්න පුළුවන් කියලා මම නැවත නැවත කියනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි ඒ ක්‍රියාව දැක අන් අය කොච්චර පැහැදෙයිද? ඒකින්ද ඉතා නිදහස් ජීවිතයක් මැරෙන්න කිට්ටු වෙනකොට ආපහු හැරිලා බලන්න මැරෙන්න කිට්ටු වෙනකොට කියන්නේ මේ දැන් කිට්ටු වෙලාද කවුද දන්නේ ඉන්නේ? මරණය ආසන්නයේ අපි හැම වෙලේම ඉන්නේ. ඒක මේ කොරෝනා කාලේවත් දැනෙන්නේ නැති එකනේ පුදුමේ. මේ මෙරි යනකොටත් මේ මරණයෙන් බේරගන්න මිනිස්සුන්ව බේරගන්න තියෙන අවස්ථාවලදී තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න ඊටාම කූටෝපක්‍රම යොදන මිනිසුන් ඕන තරම් ඉන්න බව ඊටාම විමසිල්ලෙන් තමන්ගේ නුවණැසින් සමාජය දිහා බලනකොට සමහර ප්‍රතිකර්ම පවා වළක්වමින් මගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඕනේ. ඒ සඳහා මෙන්න මේ දේවල් කරන්න ඕනේ කියලා සමහර පිළිපන් පිරිස් ඉන්නවා. ඉතින් තමන්ට මේ දේ වෙලා මරණයටපත් වෙයි කියලා එයාලා කල්පනා කරන්නේ නැහැ. අන් අයගේ මරණය සිද්ධ වුණාට මාව මැරෙන්නේ කියන අදහස තමයි වැඩි දෙනෙකුට තියෙන්නේ. ඉතින් මේ പ്രേත වස්තුව ගැන සඳහන් කරන වෙලාවේ මරණානුස්සතිය වඩන්න හොඳට අපි කියලා දීලා තියෙන ආකාරයට මරණ සතිය වඩන්න ඕනේ. වැඩියෙන් මේ කාලේ මරණ සතිය වඩපුවාම මේ പ്രേත වස්තු කතාවත් එක්ක Tamanට හොඳට බය උපදිනවා. හොඳට තව මොහොතකින් මා මැරෙන්න පුළුවන් කියලා දැනෙනකොට ඉක්මනින් කුසල් සම්පාදනය කරගන්න. ළඟ තියෙන දේ කවුද එන්නේ අපේ මේක දෙන්න. අනේ මට වික්ෂුන් වහන්සේ නමකට මේක දී ගන්න බැරි වේද? අනේ මට මහා සංඝරත්නය විසින් මේක පූජා කරගන්න බැරි වේද? මැරෙන්න කලින් මේක පූජා කරගන්න ඕනේ කියලා බොහෝ පින්සිට පහළ වේවි. මොකද දුන්නොත් තමයි අරන් යන්න පුළුවන්. ගෙවල් අරන් යන්න පුළුවන් කියලා දන්නවද? ඉඩම් අරන් යන්න පුළුවන් කියලා දන්නවද? වස්තුන් අරන් යන්න පුළුවන් කියලා දන්නවද? කොහොමද අරන් යන්නේ? අරන් යන්න ළඟ තියෙන දේ පූජා කරන්න. හරිද? ළඟ තියෙන දේ මම මේ කියන්නේ වික්ෂුන් වහන්සේට විතරක් නෙවෙයි. ළඟ තියෙන දේන් සංග්‍රහ කරන්න. තිරිසන් සතෙකුට සංග්‍රහ කරොත් 100ක් වාරයක් ආනිසංස තියෙනවා. දුස්සීලයකට සංග්‍රහ කරොත් 1000 වාරයක් ආනිසංස තියෙනවා. පෘථග්ජන දුස්සීලයකට සංග්‍රහ කරොත්. හරිද? එතකොට පෘථග්ජන සීලවන්තයෙකුට සංග්‍රහ කරොත් ලක්ෂ වාරයක් ආනිසංස තියෙනවා. හරිද? මේ වගේ අපි දක්ඛිනා විභංග සූත්‍රය මේත් සමග සාකච්ඡා කරා. ඉතින් ඒ වාර ගානවල තියෙන ඉලක්කම් අංක ගණිතේ මට මතක නැහැ හරියටම. නමුත් හැබැයි ශාසනයෙහි පෘථග්ජන නොවන කෙනෙකුට යමක් පූජා කිරීම නොගිනිය හැකි තරම් වාර ගානක් ආනිසංස තියෙනවා කියලා. ඉතින් ඒකින්ද ඉක්මනින් මේ වෙලාවේ ඉක්මනට පින් කරගන්න. පින් මදි කියලා හිතනවා නම් ඉක්මනට පින් කරගන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පින්නත්නි උපරිම ප්‍රයෝජන ගන්න. තමන් ළඟ තියෙන දේ මසුරුකමින් තද කරගෙන ඉන්න දේ කවදාක්වත් තමන්ට ප්‍රයෝජනයක් ගන්න බැරුව මැරිලා ආවි. හරිද? ලැබිලා තියෙන දේවත් උරුම වෙලා පෙර පිනින් උරුම වෙලා තියෙන දේ නැවත පිනක් බවට පත් කරගන්න ඕනේ. පෙර පින් නිසා තමන්ට යමක් උරුම වෙලා ඇති මේ ජීවිතේ ඒක නැවත පිනක් බවට පත් කරගෙනම ජීවිතය ඉවර කරන්න මත්තෙන් ඒ පින් කරගන්න. එහෙම වුණොත් තමයි මම දන්න සමහර අය ඉන්නවා.
එක උපාසක අම්මා කෙනෙක් මොකද කරේ? එයාගේ ජීවිතය පුදුම ආසාවකින් හරි හම්බ කරගන්න තියෙන්නේ රත්තරන් බඩු. එයා මොකද කරේ? ඔක්කොම රත්තරන් බඩු ටික එකතු කරගෙන එක භික්ෂුන් වහන්සේ නමකට එක කුටියක් හැදීම සඳහා සම්පූර්ණයෙන්ම සාංගික කරලා එක පූජා කරන්නට සියලුම හතර දිබ්බාගෙන් වඩින මහා සංඝරත්නයට මේ ධනය මන් දෙන්න ඕනේ කියලා නිවසට වෙලා ඉඳගෙන මහා ශ්‍රද්ධාවකින් ජීවිතේ එකතු කරගත්ත සියලුම රත්තරන් බඩු ටික මුදල් කරලා මේ කුටිය හදලා පූජා කරා. ඉතින් ඒ තමයි දන්න අය. ඒ තමයි දන්න අය තමන් ළඟ තියෙන වස්තුව තියෙද්දීම මිය පරලෝ යාවි. ඊට පෙර ආතුව මගේ ජීවිතේ දැන් අඩුම ගානේ මේ සැඳෑ සමයටපත් වෙන කාලයක්වත් තේරුම් ගන්න ඕන මගේ ජීවිතය දැන් සැඳෑ සමයටපත් වෙමින් තියෙනවාය. ඒ නිසාවෙන්ම මම බොහෝ පින් කරගන්න ඕන, කුසල් රැස් කරගන්න ඕන. දැන් ඉතින් මේ දේවල් අතහරින්න ඕනේ කියලා වගකීම් ටික බාර දෙන්න. කාට හරි බාර දෙන්න. ඒවා ඉවර කරලා ඒවා සෞම්‍ය කරලා, ඊතා සෞම්‍ය කරලා බාර දෙන්න හිටියොත් කවදාකවත් ඒවා සෞම්‍ය කරලා බාර දෙන්න හම්බෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කොයි කවරදාක්වත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒකින්දම ඒක ගැන බොහෝ වශයෙන් අපි හිතන්න ඕනේ. එහෙම සෞම්‍යව හිතා මුරුදු කරලා මේ ඔක්කොම ප්‍රශ්න විසඳලා බාර දෙන්න බෑ. මම මේ වෙනකම් මේක රැකගෙන ආවා. මේකේ ප්‍රශ්න වගේක් තියෙනවා. දැන් ඉතින් මේ ප්‍රශ්න ටික මේවා මොනවා කරනවද ඉස්සරහට කියන වගකීමත් එක්කම ඔහේ බාර ගන්නවා. ඔහේව මම දැන් ඉතින් හදලා වඩලා ලොකු කරලා තියෙන්නේ. හරිද? ඒකින්ද ඉතිරි ටික කරගන්න මගෙන් දැන් නිදහස් වෙන්න. මාව දැන් නිදහස් කරන්න කියලා අඩුම ගානේ අවුරුදු 60ක් 65ක් වෙද්දිවත් හැම දෙයකින්ම නිදහස් වෙන්න සිත් පහල කරගන්න ඕනේ. මං කියන්නේ නෑ ඒකයි ආදර්ශ සම්පන්න බව කියලා. ඊට මෙහා ඒක වෙන්න ඕනේ. ඊට මෙහා කරගත්තේ නැත්තම් මම මේ කියන්නේ ඒ වයසවත් වෙලා නම් දැන් ඉතින් හරියන්නේ නැහැ. දැන් ඉතින් ඔහොම හිටියොත් එහෙම අන්තිමට මරණයෙන් මත්තේ මේ මිනිස්සු ජීවත් වෙන්න එපාය. ඒක කරගන්න එකට ඉඩ අරින්න. ඒකින්ද ජීවිතයේ ගැන හොඳින් දැනගෙන කුහකකම් ඊර්ෂ්‍යාකම් මාත්‍රයකටවත් ඉඩ දෙන්න එපා. හරිද? තමන් ඔය නිකන් ඉන්න ගමන් ගමේ හරි කමක් නැහැ. මිනිසුන්ගේ නැති අගුණ එහෙම කියන්න යන්න එපා. කොයි වෙලාවකවත් කිසිම විදිහකින් අහවල් අයගේ අගුණ කියන්න යන්න එපා. කවුරු හරි කෙනෙකුට උදව් කරනවා නම් ඒක වළක්වන්න යන්නත් එපා. මොනම හේතුවක් උඩවක්වත් ඒවා වළක්වන්න යන්න එපා. ඒ කට්ටිය දුස්සීලයි. මොකද තිරිසන් සතෙකුට දෙන දානේ පවා ආනිසංස තියෙනවා. මේ නරක මිනිස්සුන්ට මේ අපේ පුතා උදව් කරන්න යනවා, අපේ දුව උදව් කරන්න යනවා. උපක්‍රමශීලීව හරි මේක නවත්තන්න ඕනේ කියලා ඒ පාපය කරගන්න යන්න එපා. ඒක කරපු දෙයින් ඒ උදව් කරන එක උදව් කරන්න අරින්න. ඒවා ඔක්කොම අපි නොදන්නවා වුණාට මහා පාපයන්. කේලම් කියලා බින්දෙව්වොත් එහෙම ලොකු පාපයන්. මේ නෝට ඒවා කරලා තියෙනවද දන්නේ නැහැ. සත්‍යවාදී වහලා බලන්න. ප්‍රේත වස්තු විමාන වස්තු ගැන කතා කරපු මේ කාලේ ඒවා ඊටා සත්‍යවාදී වහලා බලන්න. තව බොහොම පොඩි කතා කීපයක් තියෙන්නේ. ඒ ටිකත් කතා 51 ඉවර වෙනකොට අපි හොඳට රත් වෙච්ච ඔලු සහිතව ඉක්මනින් පින් කරගන්න අය බවට පත් වෙන්න ඕන. දැනට ඒක පත් වෙලා නැත්නම් ඉතිරි කතා ටිකක්වත් හොඳට අහගන්න ඕනේ. අහගෙන ඇයි මිහිඳු මහ රහතන් වහන්සේ ඇවිල්ලා ප්‍රේත වස්තු විමාන වස්තු ගැන දේශනා කරේ? දේශනා කරේ ඔන්න ඕකට. කර්මඵල විශ්වාසය ඇති කරවන්න, සංසාරයක බය ඇති කරවන්න, සසර ජීවත් වෙනකොට ඒ සසර මූලධර්ම ගැන තේරුම් කරවන්න. ඒකින්ද අහක තියෙන පව් කරගහ ගන්න එපා. නරක මිනිස්සු නරක වැඩ කරනකොට ඒවා හින්දා ද්වේෂය උපදවා ගන්න එපා. අනේ මේ මිනිස්සුන්ට සිද්ධ වෙන දේ කියලා. හරිද? හැම වෙලේම නින්දා කරන්න එපා. ඒ කතාවම තියාගන්න. තමන්ගේ දරුවන්ට ඇහෙන්න ඒ කතාව කියන්න. අතීතයේ අපේ මුතුන් මිත්තන් ඒ විදිහටයි කතා කරේ. හැම වෙලේම කතා කරේ ඔය പ്രേත වස්තු විමාන වස්තු කියන ඒවා හිතේ තියාගෙන ඒවා අනුව ගොඩ දේවල් කතා කරා. ඒකින්ද ඒ අනුවම මේ ධර්මයේ තුල කර්මඵල විශ්වාස කෙරෙන විදිහට තමන්ගේ කටයුතු සම්පාදනය කරන්න. එතකොට තමයි අපිට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. සසර සූපත් කරගන්න පුළුවන් වෙන්නේ. වැඩි යහපතක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ අන්න එතකොට. ඉතින් ජීවිතේ ඊටාම සුවඳවත් ජීවිතයක් බවට පත් වුණා කියලා තමන්ට ඒ ආපසු හැරලා බලනකොට පසුතැවිලි කිසිවක් තියෙන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් තියෙනවා නම් මේ වෙනකොට මෙන්න මේවා නැති කෙනෙක් හොයාගන්න බැරි වේවි. හරිද? මේ අද
ගන්න ඕන තීරණයක් ගැනයි මම මේ කතා කරන්න හදන්නේ. ප්‍රාණඝාත සිද්ධ කරලා ඇති. ප්‍රාණඝාත වෙලා නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් නැහැ. නැහැ කියන්නමත් බැහැ ඉන්න පුළුවන්. තමන්ගේ අතින් අපි හිතමුකෝ එක එක්කෙනාට සාපේක්ෂව විමසලා බලනවා. හපුව මගේ අතින් ප්‍රාණඝාත වෙලා තියෙනවා. හොරකම් නොකරපු අය ඉන්න පුළුවන්. නමුත් තමන්ගේ පැත්ත විමසලා බලනකොට මං හොරකම් කරලා තියෙනවා. කාමයේ වර්ධවා හැසිරෙච්ච නැති අය ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් මගේ පැත්තෙන් විමසලා බලනකොට මං කාමයේ වර්ධවා හැසිරලා තියෙනවා. බොරු නොකියපු කෙනෙක් හොයාගන්න බැරි වේවි. නමුත් නෑ පුළුවන් වෙයි. උන් තරම් සංසාරික පුරුද්ද තිබුණොත් ඒ කට්ටියට පුළුවන් බොරු නොකිය ජීවත් වෙන්න. නමුත් හැබැයි තමන්ගේ පැත්තෙන් විමසලා බලනකොට මං බොරු කියලා තියෙනවා. මං කේලම් කියලා තියෙනවා. මං පරුස වචන කියලා තියෙනවා. මං ඕන තරම් හිස් වචන කියලා තියෙනවා. මං අනුන්ගේ දේවල් මට කොහොම හරි ගන්න ඕන කියලා හිතලා තියෙනවා. මං අනුන්ව නසන්න ඕන කියලා හිතලා තියෙනවා. සත්තු හරි කමන්නේ නැසේවා කියලා හිතලා තියෙනවා. ඒ වගේ දේවල් කර්මපත වශයෙන් මගෙන් වෙලා තියෙනවා. දැන් මොකද කරන්නේ? උලේ හිටිය මිනිහා අනුන්ගේ දේවල් හොරකම් කරලා නිරයටම යොමු වෙලා තිබ්බ කෙනෙක් රහත් ඵලයට පත් වුණා නම් මේවා අහෝසි කර්ම බවට පත් කරගන්න දිටු දැමියේදීම මේ ජීවිතයේදීම දිට්ඨ ධම්ම වේදනීය කරන දේවල් නැති කරගන්න ඒ වගේම ඊළඟ ජීවිතයේදී ලැබෙන්න තියෙන කර්මයන් නැති කරගන්න අපිට හොඳින්ම පුළුවන් ඊතා නිවැරදිව භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියන නිවැරදිම ජීවිතයක් ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරගන්නමින් කටයුතු කරන ජීවිතයක් ඉක්මනින් ලැස්ති කරගන්න දන් දෙන්න සිල් රකින්න ගුණවන්ත වෙන්න හැම පැත්තකින්ම පින් දහම් කරගන්න මහා පින් කෙතක් විදිහට ජීවිතය සකස් කරගන්න දැන් අපි දන්නවා පින් කරගන්න මොනවද කරන්න ඕනේ කියලා පංච සීලය ආරක්ෂා කරන්න උපෝසත සීලයන් සමාදන් වෙන්න පෙහෙවස් රකින්න හරියට පෙහෙවස් රකින්න රකින්නවා නම් හරියටම රකින්න බාගෙට ඕවා කරන්න එපා තේරුමක් නැතුව කරන්න එපා කුහක වෙන්න එපා ಗುಣමකු වෙන්න එපා හරිද ඊර්ෂ්‍යා සහගත වෙන්න එපා ඒවා ඔක්කොම නැති කරන්න කොහොම හරි කටයුතු කරන්න සත්‍යවාදීව හිතලා කිසිම කෙනෙකුට ඊර්ෂ්‍යා සහගත වෙන්න එපා කිසිම කෙනෙකුට ලැබෙන්න තියෙන සම්පත් නවත්තන්න යන්න එපා හැම වෙලේම හිතන්න දුස්සීලයක් වැරදි වැඩ කරන කෙනෙකුට වුණත් කොහේ හරි තැනකින් යමක් ලැබෙනවා නම් ඒ දේවල් අනේ ලැබේවා අනේ ඔහුගේ පින අනේ ලැබේවා කියලා හිතන්න මිනිසුන් වෙන් කරන්න යන්න එපා මෛත්‍රී සහගත වෙන්න හැම කෙනෙකුටම පුළුවන් තරම් මෛත්‍රිය වර්ධනය කරන්න බලන්න කරුණාව වර්ධනය කරන්න කිසි කෙනෙකුට හිංසාවක් ප්‍රාර්ථනා කරන්න එපා මොහොතකටවත් මේ භයානක සංසාරයෙන් අත මිදෙන්න තමන් දැඩි වීරියකින් කටයුතු කරන්න ලැබිලා තියෙන දුක්වල ඉවරක් නැහැ බොහෝ විට නැති චෝදනා එනවා නැති දුක් එනවා ශාරීරික දුක් එනවා මානසික දුක් එනවා පීඩාවන් එනවා ඒවා නවතින්න නැතුව තමන්ගේ ජීවිතයට එකතු වෙනවා ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් වලින් සසර ජීවිතයේදීවා සුවපත් වෙන්න ඕන මෙවැනි බුද්ධෝත්පාද කාලයකයි මේ කරන්න පුළුවන් කියලා සම්මා දිට්ඨිය ගැන හොයන්න අපේ පින්වත්නි සම්මා සංකප්පය කියන්නේ මොකක්ද කියලා හොයන්න තව හොයන්න මදි ඊළඟට සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කෝ සතිපට්ඨාන සූත්‍රය ගැන හෙව්වද බොහෝ උනන්දුවෙන් හෙව්වද ඒ පිළිබඳව ලියවිලා තියෙන පොත්පත් තරම් කියෙව්වද ඒ සඳහා තියෙන අටුවා ග්‍රන්ථ ආදිය කොහෙද තියෙන්නේ කියලා බැලුවද අටුවා ටීකා ආදිය මොනවද තියෙන්නේ කියලා හොයන්න උත්සාහ කරාද ඒවා අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න ජීවිතයට එකතු කරගන්න සතිපට්ඨානයෙන් හිත සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න මොනවා හරි වැඩපිළිවෙලක් තමන්ගේ පැත්තෙන් හැදුවද එහෙම දෙයක් හැදිලා තියෙනවද කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවද මගේ ජීවිතය මේ විදිහට අරගෙන ගියොත් සසර ජීවිතයේ මගේ මරණය තව මොහොතකින් සිද්ධ වුණොත් කොයි වගේ තැනක උපදීද කියලා අනුමාන වශයෙන් හරි විනිශ්චයක් කළාද හැබැයි ධර්මදරයි කියන්න බෑ ඒවා කරලා නැත්තම් තමන්ගේ පැත්තෙන් ලොකු අඩුපාඩු තියෙන කෙනෙක් හරිද මේ අහම්බයකට ඉඩ තියන්න එපා අහම්බයකට ඉඩ තියන්න එපා අහම්බයකින් ඊළඟ ජීවිතය නිර්මාණය වුණොත් මහා දුක් ඇති තැනක ඉපදුනොත් හූනෙක් කුරෙක් වේයෙක් ඉබ්බෙක් නරෙක් ප්‍රේතයෙක් වෙලා ඉපදුනොත් ආය ගොඩ ඒම් නැහැ හරීම අපහසුයි නැවත වාරයක් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න. ඉතින් ඒකින්ද ළඟම තියෙන තිරිසන් ජීවිත දකින්නකොට මතක් වුණාද කියලා බලන්න. ගෙදර ඉන්න බලල් තඩියා බලු තඩියා දකින්නකොට මතක් වුණාද මට මේ වගේ ගැටලුකාරී තත්යකට පත් වෙන්න වේවි. මේ ඉන්නේ මනුෂ්‍ය ජීවිත ලැබිලා හරියට පිනක් දහමක් කරගන්න නැතුව මොනවා හරි අකුසලයක් හින්දා මේ උඩ බල බල ඉන්නේ ඒකයි. මගෙන් කණ්ඩ ඉල්ල ඉන්නේ ඒකයි. ඇඟේ ඇතිල්ල ඉන්නේ ඒකයි.
කොර කියාගන්න දෙයක් නෑ. තමන්ට හිතේ ඇතිවෙන හැඟීම වචන බවට පත් කරගන්න බැරුව අනන්ත දුක් විඳිනවා ඒ කට්ටිය. වචන කියවෙන්නේ නැහැ. හිතවල හැඟීම් ප්‍රබලයි, ඒක තේරෙන්න ඕන අපිට. රාගය ප්‍රබලයි. ආදරය ප්‍රබලයි. ද්වේෂය අති ප්‍රබලයි. ඉතින් එහෙම අකුසලයන්ගෙන් ප්‍රබල වෙච්ච වචන එළියට දාගන්න බැරි, අකුසලය අයින් කරගන්න අවශ්‍ය කරන වචන තේරෙන්නේ නැති මොකක්ද විපාකයක් සහිත හිර වෙච්ච ජීවිත ඒවා. හරිද? මොනවද වෙන්නේ කියලා කට්ටිය දන්නේ මත් වෙලා වගේ ඉන්නේ. එන හැඟීමට සාධාරණ ඉෂ්ට කරන බලන්න බල්ලෝ කියන අය කොච්චර පොර කනවද කියලා, කොච්චර දේශයෙන්ද පොර කන්නේ කියලා බලන්න. තමන්ගේ ඉඩම ආසන්නයට තව එක්කෙනෙක් එනකොට එතන තියෙන්නේ මහා යුද්ධයක් වගේ. බලන්න වාහන පස්සේ කොච්චර පන්නනවද කියලා කිසිම තේරුමක් නැතුව මහා ද්වේෂයකින් මුර තියාගෙන ඉඳලා එන බයිසිකලේ පස්සේ පන්නන බල්ලෝ ඉන්නවා තැන් තැන් වලට වෙලා. ඉතින් ඒ ඔක්කොම ඒවා අස්සේ මොනවා හරි හැඟීමක් තියෙනවා, චේතනාවක් තියෙනවා, දරුණු චේතනාවක් තියෙනවා. ඒ චේතනාවෙන්මයි යාලා මිය දෙන්නේ හුඟක් වෙලාවට. ඔය වාහනයකට යට වෙන්නේ මහා ද්වේෂයක් ඇතුව සමහර විට මේ සත්තු. ඉතින් ඒ දේශයෙන් මුල් වෙලා ඊළඟ උප්පත්තිය ලැබෙන්නේ. ඒකද මේක ලිස්සන පැත්තට ලිස්සුවොත් ලිස්සලාම යන්නේ මහා නිරයටමයි. ඒ භයානකකම අති භයානකකම අපි දැනගන්න ඕනේ. ඒවා තේරුම් ගන්න ඕනේ. ඒවා නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඔය පුංචිම පුංචි වාසියකට තමන්ගේ කුහකකම පාවිච්චි කරනවා නම්, ඊර්ෂ්‍යාව පාවිච්චි කරනවා නම්, ಗುಣමකුකම පාවිච්චි කරනවා නම් සමහර මේ පොඩි දෙයකට වෙන්න පුළුවන්. සමහරට කෑමකට, සමහර විට මේ ද්වේෂය ඇති කරගන්නේ ඊටාම පොඩි දෙයකට. හරි? ඒවා අපරාධ කියලා කාරණාවේ තියෙන විපාකය දන්නවනම් කවදාක්වත් පින්නත් එහෙම කරන්නේ අපරාධේ මම මේ විදිහට මේ පොඩි දෙයකට ඒවා තේරෙනවා අපිට. මේ പ്രേත වස්තු, විමාන වස්තු ආදිය විග්‍රහ කරගන්නකොට තේරෙනවනේ අර එක්තරා ස්ත්‍රියක් තවත් ස්ත්‍රියක් කෙරෙහි ඇතිවෙච්ච ඊර්ෂ්‍යාව හින්දා කහඹිලිය ගෙනත් දානවා ඇඳට. කහඹිලිය ගෙනත් දාපුවම ඇඳට මොකද වෙන්නේ? ඊළඟ භවයේ මෙයා ප්‍රේතියක් වෙන්නේ, ඇඟ කසන ප්‍රේතියක් වෙනවා. කුණු කූඩයක් අරගෙන පස් කූඩයක්, කුණු පස් තියෙන කූඩයක් අරන් ඔළුවේ ඉඳන් වක් කරනවා. මොකද වෙන්නේ? අන්තිමට එයාගේ මුළු ඇඟම ප්‍රේතියක් වෙලා උපදිනවා. මුළු ඇඟේම හැම වෙලේම තියෙන කුණු අයින් වෙන්නේ නැහැ. හරි? ඊළඟට ඒ සුවඳ විලවුන් ටික අරගෙන දානවා, ඒ ස්ත්‍රියගේ සුවඳ විලවුන් ටික අරගෙන දානවා අසුචි වලකට. ඒ ප්‍රේතියගේ ඇඟෙන් හැම වෙලේම එන්නේ අසුචි ගඳ. ඒ කරපු දේවල් වලට ප්‍රතිඵල ලැබෙන හැටි පොඩි දෙයක් මේ ඊර්ෂ්‍යාව හින්දා. බලන්න මං ඊර්ෂ්‍යාව හින්දා සමහර දේවල් කරලා තියෙනවා දන්නේ නැහැ මේ වෙනකොට අනිත් අයගේ දියුණුව නැති කරගන්න, අනිත් අයට වාසි නැති කරගන්න. එහෙම වුණොත් මේ සංසාරිකව සිද්ධ වෙන මේ ස්වභාව ධර්මයේ විපාකය අපිට ගැලවෙන්නට නම් දැන් ඉතින් ඒවාට විපාක දෙන්නේ නැති වෙන්න මහා පිං කරගන්න ඕනේ. ඒක හින්දා ආය කියන්නේ පින්වත්නි සත්පුරුෂ ආශ්‍රය ඊ타ත්ම තද බල විදිහට තමන්ගේ ජීවිතයට ලං කරගන්න ඕනේ. ඊ타ම ප්‍රබලව දැනෙන විදිහට සත්පුරුෂ ආශ්‍රය අපි ඇති කරගන්න ඕන. ලං කරගන්න බලහත්කාරයෙන් හරි යන්න දෙන්න එපා. හරි? සත්පුරුෂයෙක් කියලා දැනගත්තොත් ඈත් වෙන්න දෙන්න එපා. පන්න ළඟට වෙලා ඉන්න. මේ ජීවිතයේ සමහර විට අඩුපාඩුකම් නැත්නම් පාඩු ඇති වෙන්න පුළුවන්. අවාසිය ඇති වෙන්නත් පුළුවන් භෞතික වශයෙන්. නමුත් සංසාරික ජීවිතේ මහා ලාභයක් සත්පුරුෂ ආශ්‍රයෙන් ලැබෙන්නේ. අසත්පුරුෂ ආශ්‍රයෙන් වගේ නෙවෙයි, සත්පුරුෂ ආශ්‍රයෙන් සංසාරික ජීවිතේ මහා ලාභයක් ලැබෙනවා. ඒක හින්දාම අපි හැම වෙලාවකම ඉවසීමෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, ගුණයෙන්, සීලයෙන් පෝෂණය වෙන්න හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ. එහෙම උත්සාහ කරොත් තමයි අපේ ජීවිත අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. සසර සුවපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉඩ දෙන්න එපා කිසිම දෙයකට බෙහෙත් කරගන්න. රිදෙනවා නම් යම් කිසි තැනක ලෝභ දේශ හින්දා රිදෙනවා නම් ඒ හැම දෙයකටම ආර්ය අෂ්ටාංග මාර්ගය තුල විසඳුමක් තියෙනවා කියලා දැනගන්න. තමන්ගේ හිත ඒ කුසලයෙන් දවසින් දවස පෝෂණය කරගන්න. හැමදාම හැන්දාවට බුද්ධ වන්දනාවට ගිහිල්ලා බුදුන් වැඳලා ඉවර වෙලා මගේ බුදුරජාණන් වහන්සේ මට දේශනා කළ තියෙන ආකාරයෙන් මම කොච්චර අපගමනය වෙලා තියෙනවද කියලා විමසන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ප්‍රතිපත්තිය මං කොච්චර ඈත් වෙලාද ඉන්නේ කියලා විමසන්න. ඒක පුරුද්දක් කරගන්න. අද දවසේ මගේ ජීවිතය ගත කරපු විදිහ ගැන චුට්ටක් ප්‍රත්‍යවේක්ෂා කරන්න. අපි ප්‍රත්‍යවේක්ෂා කියන වචනය මේ පින්වන්ත අයගේ භාවිතයට අරගෙන ආවේ මගේ නායක හාමුදුරුවන්ට බොහෝම පින් සිද්ධ වෙන්න. උන්වහන්සේ තමයි මට මේ වචනය
අරගෙන යන්නට උපදෙස් දුන්නේ. ඒ තමයි අත්අංගනීය රතනපාල මහා ස්වාමීන් වහන්සේ. මහාචාර්ය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ තමයි මට උපදෙස් දුන්නේ මේ ප්‍රත්‍යවේක්ෂා කියන වචනය සමාජගත කරගන්න ඕනේ කාශ්‍යප කියලා මගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ. ඉතින් උන්වහන්සේට අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ මේ ප්‍රත්‍යවේක්ෂාව කියන වචනය හැම තැනකම කියවෙන විදිහට අපේ ජීවිතවලට එකතු කිරීම පිළිබඳව. ඒ මොකද ඒ තරම් වටින දෙයක් මේ ශාසනයේ අපිට පේන්නවත් නැතරම් තමන් පිළිබඳ තමන් නිවැරදිව විමසුවොත් තමයි ඉදිරියක් නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉදිරියක් නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියෙන්නේ තමන් පිළිබඳ තමන් විමසලා නැවත සකස් කරගත්තොත්. ජීවිතේ වර්ධිනවා හැම වෙලේම වර්ධිනවා. වර්ධින්නේ අපි සංසාරගතව අකුසලයට ආවඩලා තියෙන හින්දා. අකුසලයට එක්කම ජීවත් වෙලා තියෙන හින්දා වර්ධින හැම වාරයකම කඩා වැටෙන්නේ නැතුව ප්‍රත්‍යවේක්ෂා කරන අයට පුළුවන්කම තියෙනවා කඩා වැටෙන්නේ නැතුව හදාගන්න. එතකොට වර්ධින ප්‍රමාණය දවසින් දවස අඩු වෙනවා. වර්ධින ප්‍රමාණය දවසින් දවස අඩු වෙලා වැරද්දෙන් සම්පූර්ණයෙන් අත මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විශ්වාසය අපි තුල තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට හැමදාම දුක් විඳින්මින් සසර ජීවිතේ බොහෝ දුක් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඒක හොඳින් තේරුම් අරගෙන මේ ජීවිතය ඊටාම ඉහළ සාර්ථකත්වයකට පත් කරගන්න තමනුත් සැනසීලා අන් අයත් සැනසෙන ජීවිතයක් නිර්මාණය කරගන්න මේ ප්‍රේතවත්තු විමානවත්තු ආදිය සකස් කරගන්න අපිට හැකියාව ලැබේවි. ඉතින් ප්‍රේතවස්තු පාළිය අපි භාවිතා කරා. ඒ වගේම ඒ අටුවා ග්‍රන්ථ ප්‍රේතවස්තුවට අදාළ අටුවා ග්‍රන්ථ භාවිතයට ගත්තා. ඒ වගේම ඒවා ඇත්තටම රචනා කරපු බොහෝ දෙනෙකුට අපි පුණ්‍ය අනුමෝදනා කළ යුතුව තියෙනවා. ඉතින් අතීතයේ සිටම මෙරට ජනතාවට ප්‍රේතවස්තුව ඉතාමත්ම ජනප්‍රියම ග්‍රන්ථයක් බවට පත් වුණා. එහි අටුවාව සරල සිංහලයට පරිවර්තනය කරමින් ජනතාවට සංග්‍රහ කරපු සිරි තිලක සිරි මහත්මයාගේ ප්‍රේතවස්තුව කියන ග්‍රන්ථයත් අපිට බොහෝම ප්‍රයෝජනවත් වුණා. මේ කතාංගයන් ඉක්මනින් හදාරන්න ගියාම එතුමාගේ ඒ ග්‍රන්ථය අටුවා ග්‍රන්ථ වගේම අපිට ඉතාම විශාල ප්‍රයෝජනයක් වුණා. ඒ බවත් ඉතාමත්ම පුණ්‍ය අනුමෝදනා පූර්වකව සඳහන් කරනවා. තාමත් අපි මේ කතාංග මාලාව ඉවර කරලා නැහැ. නමුත් අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ ඒ හැම දිනාටම බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන්ම ජයමග කාර්ය මණ්ඩලය මේ කරගෙන යන සත්භාවයෙන් කරගෙන යන කටයුතු වලටත් අපි බොහෝම පින් දෙනවා. ඉතින් ජීවිත ජය ගන්නට හැකියාව ලැබේවා. සසර සූපත් කරගන්නට හැකියාව ලැබේවා. හැම දිනාටම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පණිවිඩය ලෝකයට බෙදා හරින්න කුමන හෝ ආකාරයකින් කටයුතු කරන හැම දෙනෙකුටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම ඒ සියල්ල හේතු වේවා. තව බොහෝ කාලයක් මේ ශාසනය මේ පණිවිඩය මිනිස්සු තුල රැඳේවා. හැම චිත්තසංතානයක්ම සුවපත් භාවයට පත් වේවා. හැමෝටම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම